समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तो सग्गमुखदं धम्मස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නිස්සිතස්ස චලිතං අනිස්සිතස්ස චලිතං නත්තේ චලිතේ අසති පස්සද්ධේ පස්සද්ධ්‍යා සති නති නහෝති නතියා අසති ආගති ගති නහෝති ආගති ගතියා අසති චුතූපපාතෝ නහෝති චුතූපපාතේ අසති නේව ඉද න හුරං න උභය මන්තරේන ඒසේවන්තෝ දුක්ඛස්සාති. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි, මේ පින්වත් පිරිස මේ වෙලාවේ සූදානම් වෙන්නේ ලෞතුරු බුදු පියාණන් වහන්සේ විසින් දේශිත උතුම් ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් නම් ශ්‍රවණය කරගෙන තමන්ගේ ජීවිතයට ලෞකිකවත් ඒ වගේම ලෝකෝත්තරවත් යහපතක් අර්ථයක් සිද්ධ කර ගැනීමටයි. ඉතින් පින්වත්නි, ඒ දේශනාව ආරම්භයේදී මා දේශනා කරන්නට යෙදුණු ඒ පාඨය අපි පසුගිය දේශනාවේදී සාකච්ඡා කරන්නට යෙදුණු ඒ චන්නෝවාද සූත්‍රයෙන් උපුටා ගන්නා ලද්දක්. ඉතින් ඒ චන්නෝවාද සූත්‍රය අපි ගිය සතියේදී සාකච්ඡා කර නමුත් කාල වේලාව ඉක්මවා ගිය නිසා අපි දේශනාව අතරමඟ නතර කරන්නට යෙදුණා. එහිදී මේ දේශනා කරපු ඒ සූත්‍ර පහටය සාරිපුත්ත මහරහතන් වහන්සේ සහ චන්න ස්වාමීන් වහන්සේ ගිලන්ව වැඩ වාසය කරපු චන්න ස්වාමීන් වහන්සේ හමුවට ගොස් චන්න ස්වාමීන් වහන්සේ සමග පැවති සාකච්ඡාවේදී මහා චුන්ද මහරහතන් වහන්සේ විසින් චන්න ස්වාමීන් වහන්සේට සිහිපත් කිරීමක් ඒ වගේම ධර්ම අවවාදයක් විදිහට බුදුරජාණන් වහන්සේ විසින් දේශිත ධර්ම පාඨයක් චන්න ස්වාමීන් වහන්සේට සිහිපත් කරනවා. ඉතින් ඒක තමයි මම සඳහන් කරන්නට යෙදුනේ. ඒකෙදී අපි ගිය සතියේ ඒ ගැන කෙටි හැඳින්වීමක් කරා. ඒ නිසා අපි සූත්‍රයේ ඉතිරි කොටසත් පෙළ කොටස කතා කරමින් මේ සූත්‍රයේ අවසාන කරමින් අවසානයේ කිරීමෙන් එහි අටුවා විස්තරය අටුවා අර්ථයත් පැහැදිලි කරගෙන අපි ඉතිරි ටිකත් සාකච්ඡා කරමු. ඉතින් ගිය සතියේ පරිදි සූත්‍රය නැවත වරක් සිහිපත් කරොත් ඒ විදිහට අර මම මුලින් සඳහන් කරා වගේ චන්න ස්වාමීන් වහන්සේ අසනීපෙල ඉන්නකොට චුන්ද මහරහතන් වහන්සේත් සාරිපුත්ත මහරහතන් වහන්සේත් චන්න ස්වාමීන් වහන්සේ හමුවට ගිහිල්ලා ගිලන් බව විමසනකොට චන්න ස්වාමීන් වහන්සේට දරා ගන්න බැරි විදිහට හිස ඒ වගේම කුස ඒ වගේම මුළු ශරීරයම වාත ඒ වගේම පිත ආදිය කිපීමෙන් මුළු ශරීරයේම අධික වේදනාවක් තියෙනවා. ඉතින් ඒ වේදනාව දරා ගන්න බැරි නිසා චන්න ස්වාමීන් වහන්සේ සතක් අරගෙන තමන්ගේ ගෙල සිඳ ගන්න තීරණය කරනවා. ඉතින් ඒ වෙලාවේදී චන්න ස්වාමීන් වහන්සේ සාරිපුත්ත ස්වාමීන් වහන්සේට මතක් කරනවා මම එහෙම ගෙල සිඳ ගත්තට ඒ ගෙල සිඳ ගැනීමෙන් සිදුවන මරණය අනුපවජ්‍ය මරණයක් නෙමෙයි කියලා දරන්න කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේට චන්න ස්වාමීන් වහන්සේ සිහිපත් කරනවා. ඉතින් මෙතනදී අදහස් කරේ අනුපවජ්‍ය මරණයක් කියලා කියන්නේ උපවජ්‍ය න උපවජ්‍ය. ඒ කියන්නේ උපවජ්‍ය නොවන. එහෙම නැත්නම් වැරදි සහගත නොවන. ඉතින් ඒ කියන්නේ මරණයන් මැත්තේ ප්‍රතිසන්දි විදිහට නැවත උප්පත්තියක් නොලබන මරණයක් කියන එක තමයි ඒ ස්වාමීන් වහන්සේ එතන අදහස් කරේ. ඊට පස්සේ ඒ විලාවේදී සාරිපුත්ත මහරහතන් වහන්සේ අහනවා ඔබ වහන්සේට ඒ විදිහට සතක් අරගෙන තමන්ගේ ජීවිතය නැති කරගන්න නොසිතේවා. ඔබ වහන්සේ යහපත්ව වැඩ විසිට්වා. ඔබ වහන්සේට බෙහෙත් වලින් භෝජන වලින් උපස්ථායකයෙක්ගේ අඩුවක් තියෙනවා නම් ඒක මම සපුරන්න කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා. ඒ නිසා ඔබ වහන්සේ සුවසේ වාසය කරන්න කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ චන්න ස්වාමීන් වහන්සේට මතක් කරනවා.
ඊට පස්සේ චන්න ස්වාමීන් වහන්සේ කියනවා මට එහෙම කැපසරු භෝජන වලින්වත් කැපසරු බෙහෙත් වලින්වත් කැපසරු උපස්ථායකින්වත් අඩුවක් නැහැ. මට මේ හැම දෙයක්ම තියෙනවා. නමුත් මේ වේදනාවේ දරා ගන්න බැරි නිසා තමයි මම අර විදියට මේ සතක් කරන් ගෙල සිඳ ගන්න උත්සාහ කරන්නේ. හැබැයි මේ ගෙල සිඳ ගත්තත් උන්වහන්සේ තුළ ධර්මයේ කෙරෙහි දැඩි විශ්වාසයක්. ඒ කියන්නේ අපි සඳහන් කරා බුදුරයන් වහන්සේ බොහෝ කාලයක් මනාපව ඇසුරු කරා. අමනාපෙන් තොරව කියලා සඳහන් කරේ. කියන්නේ මේ ධර්මයේ පිළිබඳ දැඩි සලායතන පිළිබඳ හොඳ නුවණක් එතුමන් වහන්සේ තුළ තිබුණ බව පැහැදිලි වෙනවා. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රශ්නයක් විමසනවා. ඔබ වහන්සේ මේ අපි ආයතන 6 ගැන කතා කරා. මේ ඇහත් ඒ වගේම ඇහැ නිසා උපදින විඥානයත් ඒ විඥාණයෙන් දත යුතු සියලුම ධර්මයෝ මම මගේ ආත්මය විදිහට දකින්නවද කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ චන්න ස්වාමීන් වහන්සේගේ විමසුවා. ඒ විදිහට ඇහැ ගැනත් චක්කායතනය, සෝතායතනය, ජීවායතනය, ගහනායතනය, කායායතනය, මනායතනය. ওই විදිහට ආයතන 6 ගැනම සාරිපුත්ත මහරහතන් වහන්සේ චන්න ස්වාමීන් වහන්සේගේ විමසනවා. එතකොට චන්න ස්වාමීන් වහන්සේ පිළිතුරු දුන්නා මම මේ ආයතන 6න් එකක්වත් අපි චක්කායතනය ගත්තොත් දැන් ඇහැවත් ඒ වගේම ඇහි විඥාණයවත් ඇහැ විඥාණයෙන් දත යුතු කිසි ධර්මයක්වත් මගේ ආත්මය කියලා මම දකින්නේ නැහැ කියලා මේ චන්න ස්වාමීන් වහන්සේ පිළිතුරු දෙනවා. එතකොට නැවතත් සාරිපුත්ත මහරහතන් වහන්සේ චන්න ස්වාමීන් වහන්සේගේ විමසනවා ඔබ වහන්සේ මේ ආයතන 6ෙම ඒ විදිහට ඇහි විඥාණයත් ඒ විඥාණයෙන් දත යුතු ධර්මයන්ගෙත් කුමන ලක්ෂණයක් දැකලා කුමන ලක්ෂණයක් අවබෝධ කරලාද මේ කුමන ලක්ෂණයක් දැකලා කුමන ලක්ෂණයක් අවබෝධ කරලාද මම මගේ ආත්ම විදිහට මේ කිසිදු ආයතනයක් දකින්නේ නැත්තේ කියලා නැවතත් විමසනවා. ඒකදී අපි කතා කරා කින් දිස්වා කින් අභිඥාය. කුමක් දැකලාද කුමක් අවබෝධ කරලාද. එතකොට සාරිපුත් මේ චන්න ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා ඒ ඇහි හෝ ඇහි හටගන්න විඥානයේ හෝ ඒ විඥාණයෙන් ඇහි විඥාණයෙන් දත යුතු ධර්මයෝ ඒ කිසිදු ධර්මයක් ඒ ධර්මයන්ගේ නිරෝධය දැකලා තමයි නිරෝධය අවබෝධ කරලා තමයි මගේ ආත්ම විදියට ගත්තේ නැත්තේ. ඒ විදිහටම කන කියන ආයතනය, දිව කියන ආයතනය, නාසය කියන ගන්ධ ආයතනය, නාසය කියන මේ ගහන ආයතනය, ඒ වගේම කාය ආයතනය, මන ආයතනය. ওই කියන ආයතන 6ෙම ඒ ආයතන 6ත් ඒ ආයතන 6ෙම හටගන්න විඥානයත් ඒ විඥානයන්ගෙන් දත යුතු සියලුම ධර්මයන්ගේ නිරෝධය දැකලා නිරෝධය අවබෝධ කරලා තමයි මේ මගේ ආත්ම විදියට ගන්නේ නැත්තේ කියලා චන්න ස්වාමීන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේට මතක් කරනවා. ඉතින් ඒ වෙලාවේ තමයි මම මේ සඳහන් කරපු ගාථා පාඨයේ මහා චුන්ද ස්වාමීන් වහන්සේ විසින් චන්න ස්වාමීන් වහන්සේට මතක් කරනු ලැබුණා. ඉතින් ඊට පසුව පින්වත්නි අතකෝ ආයස්මා සාරිපුත්තෝ ආයස්මාච මහා චුන්දෝ ආයස්මන්තං චන්නං ඉමිනා ඕවදේන ඕවදිත්වා උට්ඨායාසනා පක්කමින්සු. මේ විදිහට චුන්ද ස්වාමීන් වහන්සේත් සාරිපුත්ත මහරහතන් වහන්සේත් චන්න ස්වාමීන් වහන්සේ සමග මේ සාකච්ඡාවේදීලා එතනින් නික්මුණා. අතකෝ ආයස්මා චන්නෝ අචිර පක්කන්තේ ආයස්මන්තේච සාරිපුත්තේ ආයස්මන්තේච මහා චුන්දේ සත්තං ආහරේසි. පින්වත්නි ඒ චුන්ද මහරහතන් වහන්සේත් සාරිපුත්ත මහරහතන් වහන්සේත් මේ ස්ථානයෙන් පිටත් වුණාට පස්සේ චන්න ස්වාමීන් වහන්සේ සතක් අරන් තමන්ගේ ගෙල සිඳගත්තා. අතකෝ ආයස්මා සාරිපුත්තෝ යේන භගවා තේන උපසංකමිත්තා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීද ඒකමන්තං නිසින්නෝ කෝ ආයස්මා සාරිපුත්තෝ භගවන්තං ඒතද වෝච. ඊට පස්සේ මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ පින්වත්නි බුදුරයන් වහන්සේ ළඟට එළඹුණා. එළඹිලා බුදුරයන් වහන්සේට වන්දනා කරලා එකත් පස්ව ඉඳගෙන සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුරයන් වහන්සේට මෙන්න මේ විදිහට කිව්වා. ආයස්මතා භන්තේ චන්නේන සත්තං ආහරිතං තස්ස කාගති කෝ අபிසම්පරායෝති. භාග්‍යවත් බුදුරයන් වහන්සේ මේ චන්න භික්ෂුව සතක් කරන් තමන්ගේ ගෙල සිඳගත්තා. ඉතින් මේ චන්න භික්ෂුවගේ ගතිය මොකද්ද? මරණයන් මතු උප්පත්තිය මොකද්ද කියලා බුදුරයන් වහන්සේගෙන් විමසනවා.
එතකොට ලෞතුරු අමාමෑණී බුදු පියාණන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේට පිළිතුරු දෙනවා පින්වත්නි. නනුතේ සාරිපුත්ත චන්නේන භික්ඛුනා සම්මුඛායේව අනුපවජ්‍යතා අභ්‍යාකතාති. පින්වත්නි මේ මුලදී අර චන්න ස්වාමීන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේට දරන්න කිව්වා තමන් වහන්සේ සතකින් ගෙල සිඳගත්තත් ඒ මරණය අනුපවජ්‍ය එකක් නෙමෙයි කියලා. ඒ කියන්නේ න උපවජ්‍ය. දෝෂ සහිත වරද සහිත එකක් නෙමෙයි කියලා මරණය දරා ගන්න කියලා චන්න ස්වාමීන් වහන්සේ මුලදී සාරිපුත්ත මහරහතන් වහන්සේට සිහිපත් කරා. ඒක බුදුරයන් වහන්සේ නැවත සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් විමසුවා. කියන්නේ ඒ වෙලාවේදී භාගතුන් වහන්සේ එතන වැඩ හිටියත් අර ගිජ්ජකූටේ වැඩ නොසිටියත් ඒ සම්පූර්ණ ඒ කතා සල්ලාපේ ඒ සම්පූර්ණ සාකච්ඡාව භාගතුන් වහන්සේ දැනගෙන හිටියේ. ඒකයි මේ විදිහට සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් බුදු පියාණන් වහන්සේ විමසුවේ. එතකොට නැවතත් සාරිපුත්ත මහරහතන් වහන්සේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා. ඉතින් මේ පිළිතුරේදී අපිට ප්‍රකට වෙන කාරණාවක් තමයි මෙතනදී සාරිපුත්ත මහරහතන් වහන්සේ දන්නේ ඒ චන්න ස්වාමීන් වහන්සේගේ සිතේ තියෙන කෙලෙස් ස්වභාවයවත් නිකලෙස් ස්වභාවයවත්. ඉතින් බුදුරජාණන් වහන්සේ දන්නෝ මෙතනට නො වැඩියත් තථාගතයන් වහන්සේ දන්නෝ. ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ නැවතත් බුදුරජාණන් වහන්සේට මේ පවසනවා අත්ති බන්තේ පුබ්බජිරං නාම වජ්ජිගාම තත්‍රායස්මතු චන්නස්ස මිත්ත කුලානි සුභජ්ජ කුලානි උපවජ්ජ කුලානි इति. භාගතුන් වහන්සේ මේ පුබ්බජිරං කියලා වජ්ජීන්ගේ ග්‍රාමයක් තියෙනවා. මෙන්න මේ ග්‍රාමය ඒ චන්න ස්වාමීන් වහන්සේගේ මිත්‍ර කුල ඒ වගේම සුභජ්ජ කුල බොහෝ කල් ගත කරන කුල උපවජ්ජ කුල. ඒ චන්න ස්වාමීන් වහන්සේ උපවජ්ජ කියන්නේ ඒ කුලයත් එක්ක වැඩිපුර ආශ්‍රයක් තියෙනවා කියලා එක භික්ෂුන් වහන්සේ නමකට නුසුදුසු පරිදි අර ඒ කුලයක් ඇසුරු කරගෙන ජීවත් වුණා කියලා තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ බුදු පියාණන් වහන්සේට මේ චන්න ස්වාමීන් වහන්සේ කියන මතක් කරේ. ඒතර බුදු පියාණන් වහන්සේ පිළිතුරු දෙනවා පින්වත්නි. හොන්ති හේතේ සාරිපුත්ත චන්නස්ස බික්කුණෝ මිත්ත කුලානි සුභජ්ජ කුලානි උපවජ්ජ කුලානි. නාහං සාරිපුත්ත එත්තාවතා සෞපවජ්ජෝති වදාමි. සාරිපුත්‍රයා ඇත්ත මේ චන්න භික්ෂුවට එහෙම මිත්‍ර කුල ඒ වගේම සුභජ්ජ කුල නිතර ඒ කල්ගත කරන කුල වරදට යොමු කරන කුල මේ චන්න භික්ෂුවට තිබුණා තමයි. නාහං සාරිපුත්ත එත්තාවතා සෞපවජ්ජෝති වදාමි. නමුත් සාරිපුත්තේ මම එතකින් මේ චන්න භික්ෂුව වැරදි සහිතයි කියලා මම වදාරන්නේ නැහැ කියනවා. යෝකෝ සාරිපුත්ත ඉමංච කායන් නික්කිපති අඤ්ඤංච කායං උපාදීයති තම්හං සෞපවජ්ජෝති වදාමි. සාරිපුත්තය යමෙක් මේ කය නික්මෙද්දී ඒ කියන්නේ මේ කය අතහැරලා මරණයටපත් වෙද්දී අඤ්ඤංච කායං උපාදීයති. ඒ කියන්නේ මේ භවයේ මේ අපේ දරන් ඉන්න කයේ මරණයත් එක්කම තව විඥාණය මේ චුති චිත්තේ මරණාසන්න චිත්ත වීදියේදී අපිට හමුවන අරමුණ ගති නිමිත්තක් වෙන්න පුළුවන්, කර්මයක් වෙන්න පුළුවන්, කර්ම නිමිත්තක් වෙන්න පුළුවන්. මේ තුනක් ඇසුරු කරගෙන අපිට පහළ වෙන ඒ නිමිත්තට අනුව අපිට චුති චිත්තය ඇති වෙනවා. ඒ චුති චිත්තයට අනුව ප්‍රතිසන්දිසිත හට ගන්නවා. මේ ප්‍රතිසන්දිසිත මේකයි හැරගෙන තවත් තැනකට ප්‍රතිසන්දි වශයෙන් බැස ගන්නවා නම් අඤ්ඤංච කායං උපාදීයති තම්හං සෞපවජ්ජෝති වදාමි. අන්න ඒක වර්ධ සහිත දෝෂ සහිත සෞපවජ්‍ය මරණයක් කියලා මම වදාරනවා. තං චන්නස්ස බික්කුණෝ නත්ති. අන්න ඒ සිදුවීම මේ චන්න භික්ෂුවට උන්නේ අනුපවජ්ජෝ චන්නෝ භික්ඛු සත්තං ආහාරේ සීති. මේ චන්න භික්ෂුව උපවජ්‍ය රහිතව ඒ කියන්නේ දෝෂ රහිතව එහෙම නැත්නම් මේ මරණාසන්න ගෙල සිඳ ගන්නවත් එක්කම පින්වන් පෑමටපත් උනා අර ප්‍රතිසන්දි සිත මේ භවයේ මරණාසන්න චිත්ත වීතිය අන්තිමට ඇති වුණු චුති චිත්තය මතු භවයක ප්‍රතිසන්දි විදියට නාම රූපයන්ට බැස නොගන්න විදියට තමයි ඒ මරණය සිද්ධ වුණේ. ඒ නිසා අනුපවජ්‍ය මරණයක් කියලා බුදුරජාන් වහන්සේ මේ චන්න භික්ෂුන් වහන්සේගේ මරණය සිහිපත් කරනවා. ඉතින් ඒ වෙලාවේ ඉදමෝච භගවා භාගතුන් වහන්සේගේ වචනය අහලා අත්තමනෝයස්මා සාරිපුත්තෝ භගවතෝ භාසිතං අභිනන්දීති. බුදුරජාණන් වහන්සේගේ ඒ බුද්ධ වචනය අහලා සාරිපුත්ත මහරහතන් වහන්සේ සතුටෙන් අනුමෝදන් වෙනවා. ඉතින් ඒත් එක්කම පින්වත්නි ඒ සූත්‍ර දේශනාව අවසන් වෙනවා. ඉතින්
මේ වෙලාවේදී අපිට ඒ ධර්මසේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේට පවා ඒ චන්න ස්වාමීන් වහන්සේගේ සිතේ ස්වභාවය අඳුර ගන්නට බැරි වුණා. ඉතින් ඒක බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. ඉතින් එතනදී තථාගතයන් වහන්සේගේ අපරිමිත ගුණස්කන්ධය අපිට සිහිපත් වෙනවා. භාගතුන් වහන්සේ මේ ස්ථානයේ වැඩ නොසිටියත් ඒ වුණු සම්පූර්ණ සිදුවීම තථාගතයන් වහන්සේ ඒ බුදු වැසින් ලෝකයේ තුල ඒ සම්පූර්ණ සිදුවීම භාගතුන් වහන්සේ දැනගෙන හිටියේ. ඉතින් පින්වත්නි මේ ගැන මේ සූත්‍රයේ ඒ අපිට බොහොම වැදගත් තැනක් තමයි අපි කතා කරා මේ ඒ විදිහට මම මගේ ආත්මය කියලා නොගන්නේ මේ ආයතන හයේ නිරෝධය ඒක සාක්ෂාත් කරන්න ඕනේ. ඒ නිරෝධය දකින්න ඕනේ. ඒ නිරෝධය අභිඥා. නිරෝධය හොඳට අවබෝධ කරගන්න ඕනේ. ඉතින් ඒ කාරණාවම මේ චුන්ද ස්වාමීන් වහන්සේගේ අවවාදයෙන් තුලින් අපිට විග්‍රහ කරනවා. එතකොට මේකේ අටුවාව තුළ බොහොම ලස්සන විස්තරයක් අපිට දකින්නට ලැබෙනවා. මේ චන්නෝවාද සූත්‍ර අටුවාවේ. එතනදී පැහැදිලි කරනවා පින්වත්නි මේ අවවාදයේ චන්න ස්වාමීන් වහන්සේට චුන්ද ස්වාමීන් වහන්සේ විසින් සපයපු ඉදම්පි තස්ස භගවතෝ සාසන නිච්චකප්පම් මනසිකාතබ්බං. ඒ කියන්නේ නිච්චකප්පන්ති නිච්ච කාලං. හැම වෙලේම ශ්‍රාවකයෙක් විසින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් විසින් මෙන්න මේ කාරණාව නිතරම සිහිපත් කර යුතු කාරණාවක්. මොකද්ද? නිස්සිතස්ස චලිතං අනිස්සිතස්ස චලිතං නත්ති. එතකොට මේ කාරණාව පැහැදිලි කරනවා පින්වත්නි. නිස්සිතස්සාති තණ්හා දිට්ඨිහි නිස්සිතස්ස. නිස්සිතස්ස කියලා කියන්නේ මේ තණ්හා දිට්ඨි දෙකෙන් නිස්සිත වෙනවා. එහෙම නැත්නම් තණ්හා දිට්ඨි දෙක ඇසුරු වෙනවා. ඒ නිසා නිස්සිතස්ස කියනවා. චලිතන්ති විප්පන්දිතං හෝති. විප්පන්දිත කියලා කිව්වේ කම්පණය. මේ තණ්හා දිට්ඨි දෙකෙන් යම් කිසි කෙනෙක් ඇහැ හරි කන හරි එහෙම නැත්නම් චක්කායතන සෝතායතන මේ විදිහට ආයතන ඇසුරු කරනවා නම් අන්න ඒ මනස විප්පන්දිතයි. ඒ කියන්නේ ඒ මනස කම්පිත මනසක් කියන එකයි එතනින් අදහස් වෙන්නේ. ඊට පස්සේ පස්සද්දි ඊට පස්සේ දැන් ඒ නිශ්චිත කෙනාට තණ්හා දිට්ඨි දෙකෙන් නිශ්චිත වුණ මනසට තමයි චලිතය වෙන්නේ. ඒ විප්පන්දිත මනසක් ඇති වෙන්නේ චලිතයට. අනිශ්චිතස්ස චලිතන් නැති. යම් කිසි කෙනෙකුට ධර්මය අහලා මේ සක්කාය දිට්ඨිය ආදී කරුණු අහලා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය පිළිබඳ නුවණක් තියෙන කෙනා අනිත්‍ය විදිහට බලනකොට දුක් සහගත ලක්ෂණය පිරිසිඳ බලනකොට ඒ වගේම අනාත්ම ලක්ෂණය පිරිසිඳ බලනකොට අන්න එයාට අනිශ්චිතස්ස චලිතන් නිශ්චිත වෙන්නේ අන්න අනිශ්චිතස්ස චලිතං නත්ති. අර අනිශ්චිත නිසා මේ විප්පන්දිත බව එහෙම නැත්නම් චලිතය එතන වෙන්නේ නැහැ. ඒකයි අනිශ්චිතස්ස චලිතං නත්ති කිව්වේ. චලිතේ අසති පස්සද්දි. මෙහෙම චලිතයක් නැති වෙනකොට අන්න පස්සද්දි. පස්සද්දි කියන එක පැහැදිලි කරනවා. පස්සද්දීති කාය චිත්ත පස්සද්දි කිලේශ පස්සද්දි නාම හෝතිති අත්ථෝ. මෙතන පස්සද්දි කියලා කියන්නේ කයත් සංසිඳෙනවා. ඒ වගේම හිතත් සංසිඳෙනවා. කෙලෙසුන්ගේ සංසිඳීමුත් ඇති වෙනවා. එතකොට පින්වත්නි මේ අපි රූපේ යථා ස්වභාවය මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ නොදැන අපි මේ නිත්‍ය වශයෙන් ආත්ම වශයෙන් සුඛ වශයෙන් සුභ වශයෙන් ගන්නකොට අන්න අපිට මේ පස්සද්ධිය කියන එක නැති වෙනවා. එතකොට මේ දර්ශනයෙන් තොරව කෙනෙක් බණ භාවනා කරත් මේ රූපේ යථා ස්වභාවය නොදැන කෙනෙක් භාවනා කරගෙන රූපාවචර අරූපාවචර ආදී ධ්‍යාන උපදව ගත්තත් මේ නුවණ නැත්තම් මේ පස්සද්ධිය කියන එක ඇති කරගන්න හැකියාවක් නැහැ පින්වත්නි. මොකද එයාගේ අවබෝධයක් නැහැ රූපේ අනිත්‍ය ස්වභාවය ගැන. ඉතින් නිතරම රූපයේ දෙසට යොමු වුණු මනසක් රූපයට වේදනාවට සංඥාවට සංකාරයට එහෙම නැත්නම් ආයතන වලට එහෙම නැත්නම් ධාතු වලට නිශ්චිත මනසක් තමයි තියෙන්නේ. ඉතින් නිශ්චිත මනසක් තියෙන කෙනාට මේ පස්සද්ධිය කියන එක කාය චිත්ත පස්සද්ධි කිලේශයන්ගේ පස්සද්ධිය කියන එක ඇති කරගන්න එක දුෂ්කර කාරණාවක්. ඊට පස්සේ දැන් පස්සද්ධිය තියෙන කෙනාටව පස්සද්ධියා සති නැති නොහොති. පස්සද්ධියා සති නැති නොහොති. ඒතොර නැති කියන එක පැහැදිලි කරනවා පින්වත්නි. නතීති තණ්හා. නති කියලා කියන්නේ තණ්හාව කියලා පැහැදිලි කරනවා. එතකොට පින්වත්නි මෙතන තණ්හාව දෙආකාරයකට පැහැදිලි කරා. දැන් අපි කිව්වා නිශ්චිතස්ස චලිතං නිශ්චිත වෙන්නේ ඇයි මනසක්? තණ්හා දිට්ඨි දෙකෙන් ඇසුරු වෙනකොට. එතකොට මෙතන තණ්හාව නැවතත් පැහැදිලි කරනවා. නති කියලා කියන්නේ තණ්හාව. එතකොට පින්වත්නි
අපි අහලා තියෙනවා දේශනාවල තණ්හා දිට්ඨි මාන විදිහට අපි රූපය සම්මර්ෂණය කරනවා. එතනදී පින්වත්නි රූපය මමය මගේ ආත්මය කියලා හිතනකොට දැන් අපි අර රළු මට්ටමේ තණ්හාවක් නොයදුනත් මම කියලා හිතන තැනත් අපිට තණ්හාවක් යෙදෙනවා පින්වත්නි. ඒක සියුම් මට්ටමේ තණ්හාව. ඒකට කියනවා නිකාන්ති තණ්හාව කියලා. ඊට පස්සේ මෙතන මේ නැති කියලා කතා කරන්නේ ඒ මම කියලා හිතන කම තුලත් තණ්හාව තියෙනවා. ඊට පස්සේ ඒ මට මගේ දේවල් වලට තණ්හා කරන කම තුලත් තණ්හාව යෙදෙනවා. බලන්න පින්නත් මේ කාරණාව කොතරම් සියුම්ද යන්න අපිට ධර්මයේ තුල පැහැදිලි වෙනවා. මොකද මේ අපි දන්නවා බෞද්ධයෝ විදිහට අපි හැමෝම මගේ ආත්මය කියලා අපි හැම වෙලෙම හිතන්නේ නැහැ. නමුත් අපි ලෝකේ ඇසුරු කරනවා. ලෝකේ ඇසුරු කරනකොට අපිට නොයෙකුත් අරමුණු ඇසුරු වෙනවා. ඒ අරමුණු හැම තැනකමදී අපි හිතන්නේ මේ මගේ ආත්මය කියලා. ඉතින් නමුත් බුදුරයන් වහන්සේගේ ධර්මයට අනුව පින්නොත් අනිත්‍ය දුක්ඛ අනාත්ම දන්නේ නැති අය මේ හැමෝම ඉන්නේ ආත්ම දෘෂ්ටිය තුල. මේ හැමෝම ඉන්නේ තණ්හා දිට්ඨි මාන තුල. මමය මගේ ආත්මය කියලා. දැන් අපි බොහෝ දෙනෙක් අහලා ඇති ඔය සමහර ආගම් ආදී අන්‍යාගමිකයන් පවා ප්‍රකාශ කරනවා අපි නම් මේ ආත්ම දෘෂ්ටිය පිළිගන්නේ නැහැ කියලා. ආත්ම දෘෂ්ටියක් අපි පිළිගන්නේ නැහැ කියලා. නමුත් පින්වත්නි මේ චක්කායතනය තුල Tamanට පවතින ඇහැක් පවතින රූපයක් ලෝකෙ තුල හම්බුනොත් විද්‍යමාන වුනොත් එයා දන්නේ නැති වුනත් එයා තමාව නියෝජනය කරනවා. තමාව ආත්මයක් විදිහට හිතනවා පින්වත්නි. ඒක අපි තේරෙන විදිහට පැහැදිලි කරගත්තොත් පින්වත්නි අපි ලෝකයේ තුල මං ගිය සතියේ උපමාවක් පැහැදිලි කරලා පින්වත්නි අපි පුංචි කාලේ අපි අහලා තියෙනවා මේ ඔය හඳ තුල හාවෙක් ජීවත් වෙන බව පුංචි කාලේ පොඩි දරුවෝ විදිහට අපි සමාජයෙන් අහලා තියෙනවා. මොකද ඒක බුදු සාසනෙත් ඔය අපි පන්සල් වල චිත්‍රවල දැකලා තියෙනවා ඉරහඳ කියන චිත්‍ර දැක්කම ඒ හඳේ හාවෙක් ඉන්නවා. එතකොට පුංචි කාලේ අපිට තිබුණු ගැටලුවක් තමයි මේ හඳට හාව කොහොමද ගියේ? එතකොට හඳේ හාවෙක් ඉන්නවා කියලා හිතනවත් එක්කම හාව ඉන්න ලෝකෙ මොන වගේද? ඒ කියන්නේ හාවෙක් ජීවත් වෙනවා නම් හාව ජීවත් වෙන්න ලෝකයක් තියෙනවා. එතකොට හාවත් එක්කම ලෝකයක් ඉපදුනා. එතකොට මේ ලෝකේ අතීතයේ තිබුණේ කොහොමද කියලා අතීත අන්තයකට අපි වැදගෙන යනවා. ඒ වගේම ඒ හාව අනාගතයේ ජීවත් වෙන්නේ කොහොමද? අනාගත භවයන් මොනවද කියලා මේ වගේ අනාගත අන්තයකට යනවා. නමුත් එතනට හාව කියන්න සුදුසු නැහැ කියන බව දැන් අපිට නෝනින් තේරෙනවා. මොකද අපි හඳ ගැන දන්න නිසා. අන්න ඒ වගේ පින්නත් දැන් මේ ලෝකයට මම කියලා තමාව හැදෙනකොටම ඒ තමා ජීවත් වෙන ලෝකේ නිර්මාණය වෙනවා. එතකොට බාහිර ලෝකයක්, බාහිර සත්‍යයන්, බාහිර දේවල් නිත්‍ය විදියට තියෙනවා කියන එකෙන් එක ප්‍රකට වෙන කාරණාවක් තමයි දැන් මම අර කලින් කිව්වා වගේ අපි හැම වෙලෙම තමන් ඉන්නවා. මගේ ආත්මය කියලා හැම වෙලෙම හිතන්නේ. නමුත් අපි භෞතික ලෝකේ යම් වස්තුවක් තියෙනවා කියලා හිතුවොත් පින්නත්නේ අපි එතන මම මගේ කියලා නොහිතුවත් එතන අපි වස්තුව තියෙනවා කියන එකෙන් අදහස් වෙන්නේ ඒ වස්තුව දකින මම මෙතන ඉන්නවා කියන එක. දැන් අපි සාමාන්‍ය අපේ භාෂා විවරයෙන් උදාහරණයකට ගත්තොත් අපි කියනවා අතන තියෙනවා. අපි කියන්නේ අතන තියෙනවා කියලා විතරයි. නමුත් පින්නත්නේ ඒ අතන තියෙනවා කීමේ පමණකින්ම අපි නොකිය යමක් කියන මොකද්ද? අපි මෙතන ජීවත් වෙනවා. එතකොට අපි කිව්වොත් එහෙම යම්කිසි මේ ලෝකයක් තියෙනවා කියලා ඒ නොකිය කියනවා ඒ ලෝකයේ තුල මං ජීවත් වෙනවා. ඒ ලෝකේ තියෙනවා කියන කම තුලම මාව ඇති වෙලා තියෙනවා. ඒ වගේම පින්වත්නි මේ ආයතන 6 ගැත්තොත් එහෙම ආයතනයන් නිශ්චිත වෙන්නේ තණ්හා දිට්ඨි මාන විදියට මේ ඇහැ කියන එක අපිට අද අපේ මට්ටමින් හම්බ වෙන මේ එක දිගට පවතින උපතේ ඉඳලා මරණය දක්වා පවතින නිත්‍ය වූ ඇහැක් අපිට හම්බ වෙනවා. ඒ වගේම මේ ඇහැට පේන නිත්‍ය වූ රූප හම්බ වෙනවා. අන්න එතකොට පින්නන්තේ අපි මම නොසිතුවත් මගේ නොසිතුවත් මාව නිර්මාණය වෙලා ඉවරයි. මාව සකස් වෙලා ඉවරයි. මොකද ඒ ඇහැ තියෙනවා ඒ ඇහැ විඳින මම නිර්මාණය වෙලා. රූප තියෙනවා නම් ඒ රූප විඳින බව නිර්මාණය වෙලා ඉවරයි. ඉතින් ඇහැ කියන එක පින්නවත්නි හරියට අර මම පැහැදිලි කරා
පෙනීම මාත්‍රයක් විතර. දිත්තේ දිට්ඨ මත්තං තමයි ඇහි කෘත්‍ය කියන්නේ. දිත්තේ දිට්ඨ මත්තං දැකීම මාත්‍රයක්. සුතේ සුත මත්තං ඇසීම මාත්‍රයක්. විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං දැනීම මාත්‍රයක් විතරයි. මේ මුතේ මුත මත්තං දැනීම මාත්‍රයක් විතරයි. විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං දැනගැනීම මාත්‍රයක් විතරයි. එතකොට මේ ආයතන හයෙන් ඒ අදාළ කෘත්‍ය විතරයි කරන්නේ. ඒ කෘත්‍ය තුල ඒ දැනගැනීම පෙනීම මාත්‍රය තුල ඇසීම මාත්‍රය තුල මේ දැනගැනීම විඳීම මාත්‍රය තුල සහ දැනගැනීම මාත්‍රය තුල අපිට රූප හම්බෙන්න බෑ පින්නත්. ඉතින් ඒ කාරණාව බොහොම සියුම් කාරණාවක්. අපි තව නුවණින් විමසලා බැලුවොත් අපිට ඇහැ කියන කාරණාව ඇහැ කියන ධර්මතාවය තුළට රූප පේනකොට ඒ රූපයක් ඇති බවට හම්බුනොත් එහෙම මේ පැත්තෙන් තමන් බලන්නාව නිර්මාණය වෙනවා. ඉතින් ඒ කාරණාව අපි ටිකක් නුවණ යොදලා තේරුම් ගත යුත්තක් පින්නත් ඔන්න ඔය විදියට අපි ඒ ඇහැ ගැන නොදන්න කමින් තමයි සක්කාය දිට්ඨිය විදියට මේ ආත්ම දෘෂ්ටිය පත්ත කරගන්නේ. ඉතින් ඇහි ස්වභාවය අපි අවබෝධ කරගත්තොත් මේ ඇහැ කියන්නේ මේ අපේ මස් ඇහැටම නෙමෙයි. ඒක අපි ලෝකයා දන්නේ නැහැ. ඉතින් ඔය අසුතවන්ත වගේ සූත්‍රවල පැහැදිලි කරනවා භාගතුන් වහන්සේ අසුතවත් පු탁ජනයා මේ රූපේ කලකිරෙන්න දක්ෂයි. මේ රූපේ කලකිරනවා. මොකද එයා දකිනවා මේ අපි හැමෝම දන්නා වගේ මේ කය අවුරුදු 10ක් හරි එහෙම නැත්නම් 20ක් හරි 30ක් හරි මේ වගේ කාලයක් පවතිලා මේ කය විනාශ වෙලා යනවා. ඉතින් මේ අසුතවත් පු탁ජනයා මේ රූපේ කලකිරෙන්න සාධාරණයි. නමුත් මහණෙනි මේ සිත පිළිබඳව සිත කියන ධර්මතාවයේ උදේ හට ගන්න හිත නෙමෙයි දවල් තියෙන. දවල් හට ගන්න හිත නෙමෙයි රෑ තියෙන. මේ හිත වඳුරෙක් හරියට අත්තෙක් අත්තට පැන යනකොට ඒ අත්තෙන් අත්ත අල්ලගන්න යම්සේද මේ අත්තක් අතෑරලා තව අත්තක් අල්ල ගන්නවා ගහක යනකොට. අන්න ඒ වගේ මේ හිත එක අරමුණක් අතාරෙද්දි තව අරමුණක් ගන්නවා. චක්කායතනයේ චක්කු ප්‍රසාදයේ හිත උපදිලා ඊට පස්සේ ඒ අරමුණ අතෑරනත් එක්කම සෝත ප්‍රසාදේ, ගාහන ප්‍රසාදේ, જીවහා ප්‍රසාදේ, කාය ප්‍රසාදේ එහෙම නැත්නම් හදේවත් රූපයේ අභිධර්ම පැහැදිලි කරනවා හදේවත් රූපයේ තුල කියලා. ඉතින් මේ විදිහට මනෝ විඥාන මට්ටමින් හරි මේ විඥාණය එක එක අරමුණු ගනිමින් අර වඳුරා ගමන් කරනා වගේ අරමුණෙන් අරමුණට ගමන් කරනවා. එතකොට මේ විඥානයේ ක්‍රියාකාරීත්වයේ පින්නත් හරියට අර මම ගිය සතියේ පැහැදිලි කරපුමා වගේ ගඟක් ගලනවා වගේ. ඒ ගඟක් ගලද්දී අපි හිතුවොත් ඒ ගඟ හැමදා අපි හැම දකින්නේ හැම වෙලෙම විඳින්නේ එකම ගඟද කියලා. ඒක පින්නත් එහෙම දෙයක් අපි හිතුවට එහෙම ගන්න බෑ. මොකද ගඟක් ගලද්දී මේ මොහොතේ තියෙන ගඟ නෙවෙයි ඊගාව මොහොතේ තියෙන්නේ. මොකද ඒ ගලන ජලය වෙනස් වෙනවා මොහොතෙන් මොහොතට. එතකොට ඒ ගඟ තුල අපිට සීමා මායිම් යම් කිසි කෙනෙක් දානවා නම් අපිට ගඟක ඉරක් වගේ දෙයක් ඇන්දට වැඩක් නැහැ. මොකද ඒක අඳින මොහොතට පමණයි විනාශ වෙලා යනවා. අන්න ඒ වගේ තමයි පින්වත්නි මේ ඇහත් ඒ වගේම ඇහි විඥානයත් ඒ විඥාණයෙන් දතියු සීලොම ධර්මත් අන්න ඒ වගේ අනිත්‍ය ස්වභාවයක් තියෙනවා. අන්න ඒ අනිත්‍ය ස්වභාවය අවබෝධ වෙනකොට තමයි අපිට මේ අනිත්‍ය ලක්ෂණය තුලින් ප්‍රකට වෙන ඒ අනිමිත්ත ස්වභාවය. එහෙම නැත්නම් නිමිති රහිත ස්වභාවය අපේ ජීවිතවලට අවබෝධ වීමට පටන් ගන්න. අන්න එතකොට තමයි ඒ කෙනාට දුක්ඛ ලක්ෂණය මේ කිසිදු ධර්මතාවයක සංකතු සීලෝම ධර්මතාවයන්ගේ අපනිහිත ලක්ෂණය ප්‍රකට වෙන්නේ. මේ කියන්නේ මේවා කිසිම දෙයක් ප්‍රනිදි මට මම විදිහට මගේ විදිහට මගේ ආත්ම විදිහට කිසිදු පවත්වන්න පුළුවන් කිසිදු ධර්ම ස්වභාවයක් මේ එකදු ලක්ෂණ එකදු ආයතනයකවත් නැහැ කියන නෝන ඇති වෙනවා. ඊට පස්සේ ශුන්‍යතයි කියුව මොකුත්ම නැහැ නෙමෙයි සත්පුද්ගල භාවයෙන් ශුන්‍යයි. අත්තේනවා අත්තනියේනවා ශුන්‍යතාවය ගැන බුදුරජාණන් වහන්සේ විස්තර කරන ලස්සන පද දෙකක් අත්තේනවා අත්තනියේනවා. ආත්මයකට හෝ ආත්මයක් විදිහට හෝ ආත්මයකට අයත් දෙයක් විදිහට හෝ මේ ආයතනයෙන් කිසිවක් නොගත හැකි. ඒකයි ශුන්‍යතාවය කියලා කියන්නේ. අපි හිතන් ඉන්නේ මොකුත්ම නැහැ කියන මට්ටමක් නෙමෙයි. ඉතින් ඔන්න ඔය විදිහට පින්වත්නි අපි මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය අපිට අවබෝධ කරගන්නට සිද්ධ වෙනවා. එතකොට පින්වත්නි දැන් ඒ විදිහට අපි නිසිත නොවන මනසක් ඇති කරගන්නකොට අපිට නිසිත නොවද්දී අනිසිත මනසක් චලිතයෙන් මිදෙනවා. චලිතයේ මිදුණු කෙනාට තමයි කාය චිත්ත පස්සද්ධි ඒ වගේම කෙලෙස් පස්සද්ධි ආදී විදිහට මේ පස්සද්ධි ඇති වෙන්නේ.
ඉතින් පින්වත්නි මේ කාරණාවම අපි සක්කාය දිට්ඨිය වගේ තැන් විස්තර කරද්දී දැන් අපි අහලා තියෙනවා මේ සක්කාය දිට්ඨිය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයේ කෙරෙහි ආත්මයක් කියන දෘෂ්ටිය. ඒක පැහැදිලි කරනවා ඔය නකුල පිටු සූත්‍රය වගේ සූත්‍රවල රූපං අත්තතෝ සමුනුපස්සති. අපි දැන් සක්කාය දිට්ඨිය පැහැදිලි කරන තුල පැහැදිලි කරන මේ සක්කාය දිට්ඨිය පැහැදිලි කරන ඒ කාරණාව තුල ඊට හා සමානම දෙයක් තමයි මෙතන මේ කිව්වේ නිසිතස්ස චලිතං කියලා. අපි සක්කාය දිට්ඨිය ඇති කරගන්න මට්ටම තමයි නිසිතයි කියලා කියන්නේ. තණ්හා දිට්ඨි මාන විදියට. දැන් සක්කාය දිට්ඨිය කියලා පැහැදිලි කරන තැන මේ රූපය රූපං අත්තතෝ සමුනුපස්සති. ඒක බොහොම ලස්සනට පැහැදිලි කරනවා මේ නකුල පිටු සූත්‍රයේ සහ ඒ අටුවාවේ රූපං අත්තතෝ සමුනුපස්සති. යම් කිසි කෙනෙක් මේ රූපය ආත්මයේ විදියට සමුනුපර්ශනය කරනවා. එයා දකින්න රූපය ආත්මයේ විදියට. ඒකට උපමාවක් පෙන්වනවා පින්වත්නි. යම් කිසි කෙනෙක් පහනක් වගේ දෙයක් දැල්වෙද්දි පහනේ දැල්ලයි ආලෝකයයි එක හා සමානයි. ඒ කියන්නේ දැල්ල තියෙන මොහොත නිසා තමයි වර්ණයක් ප්‍රකට වෙන්නේ. වර්ණේ තියෙන නිසා තමයි දැල්ල ප්‍රකට වෙන්නේ. ඉතින් මේ දෙක එකිනෙකටම එකම තමයි. මේ දෙක එකක්ම කියලා හිතනවා. මොකද යම් වෙලාවක දැල්ල නැති වුණොත් ඒහාත් සමගම වර්ණයද නැති වෙලා යනවා. ඉතින් මෙන්න මේ විදිහට කෙනෙක් රූපං අත්තතෝ සමුනුපස්සති. රූපයම ආත්මය කියලා සලකනවා. රූපයම ආත්මය සලකනවා. ඒ විදිහට එහෙම සලකලා එයා කටයුතු කරන්නේ මේ රූපව අපි දකිනවා නම් සත්වය එහෙම දකිනවා නම් ඒ රූපයම තමයි ආත්මය. අපි මදුරුවෙක් වගේ සතෙක්ට පහරක් එල්ල කළා මදුරුව මරන්න. කෙනෙක්ව මරන්න අපි වෙලෙන්නේ අපි මේ රූපයට හානි කරාම මිනිස්සු වෙඩි තියනවා ඒ වගේම ඇසිඩ් ගහනවා. ඒ කරන්නේ මොකද? රූපයට හානි කරනවා. රූපයට හානි කරනකොට එයා හිතනවා මේ රූපයට හානි කරා මේ ආත්මයට හානි වෙනවා කියලා. ඒ රූපයයි ආත්මයයි දෙකම එකයි කියලා හිතන්නේ. අන්න එතකොට එයාට ඇති වෙන්නේ උච්ඡේද සහගත දෘෂ්ටියක්. එයාක හිතනවා ඒ වගේම ඒ විදිහට ඒ ආත්මය ඇසුරු කරන නිසා රූපයට හානි කරනවා. ඒ වගේම තව පිටසක් හිතනවා මේ රූපය ඊට පස්සේ අපි මෙතනින් මේ රූපය විනාශ වෙලා යද්දි රූපයත් එක්ක තියෙන ආත්මයත් විනාශ වෙලා යනවා. ඒ නිසා මෙතනින් මත්තේ ලෝකයක් නැහැ. කන බොන දේවල් ඔක්කොම කරලා විඳින්න පුළුවන් සැප සම්පත් හැම එකක්ම විදලා හැම දෙයක්ම ඉවර කරලා දාන්න කියන අන්නේ දෘෂ්ටි ඉන්නයි. ඒකට කියන මිත්‍යා දෘෂ්ටියයි. ඔයගොල්ලෝ හිතනවා මේ රූපයම ආත්මය කියලා හිතනවා. අර උපමාවෙන් පැහැදිලි කරා වගේ පහන් දැල්ල යම්සේද වර්ණය ඒසේ. වර්ණය යම්සේද දැල්ල ඒසේ. දැල්ලත් වර්ණයත් දෙකම එකයි. දැල්ල විනාශ වෙලා යනකොට වර්ණය විනාශ වෙලා යනවා. අන්න ඒ වගේ දැල්ල හිතනවා මේ රූපය කියලා. රූපය වගේ දැල්ල ගන්නවා. වර්ණය ගන්නවා ආත්මය වගේ. එතකොට මිනිස්සෙක්ගේ රූපයක් දකිනකොට සත්වයක් කියලා ගන්නවා. ඒ සත්වයාගේ ආත්මය කියන්නේ මේ වර්ණය වගේ එකක්. ඒක රූපයත් එක්කමයි තියෙන්නේ. එතකොට එයා හිතනවා මේ රූපේ විනාශ වෙලා යනකොට ආත්මයත් විනාශ වෙලා යනවා. ඒ නිසා තමයි කියන්නේ මේ විඳින්න කණ්ඩ බොණ්ඩ ඒ තියෙන හැම සැප සම්පතක්ම මේ ජීවිතේ විතරයි. මේ කය විනාශ වෙලාවට පස්සේ සියල්ලම විනාශ වෙලා යනවා. ඒ නිසා තමයි උච්ඡේ දෘෂ්ටි ඉන්නේ. මොකද එයා මරණයන් මත්තේ උච්ඡේදයක් පනවන්නේ. මේ රූපයත් එක්කම ආත්මය විනාශ වෙලා යනවා. ඊට පස්සේ පින්නත්නි ඒක තමයි රූපය පිළිබඳ දකින එක දෘෂ්ටියක්. ඒ වගේම ඔයා වේදනාව කෙරෙහි වේදනා ස්කන්ධය කෙරෙහි ඒ විදිහට වේදනාව ආත්මය විදිහට දකිනවා. සංඥාව කියන ස්කන්ධය කෙරෙහි සංඥාව ආත්මය විදිහට දකිනවා. සංකාර කියන ස්කන්ධය කෙරෙහි ස්කන්ධයන් කෙරෙහි සංකාර කියන ස්කන්ධය කෙරෙහි සංකාරය ආත්මයක් විදිහට දකිනවා. ඒ වගේම විඥානය කියන ස්කන්ධය කෙරෙහි විඥාණයම ආත්මය කියලා දකිනවා. ඒතර මේ ආකාරයට ඒ ස්කන්ධ පංචකය කෙරෙහිම පස් ආකාරයකින් අපි අහලා තියෙනවා 20 ආකාර සක්කාය දිට්ඨියක්. ඒ 20 ආකාර සක්කාය දිට්ඨියෙන් පහක් මුල් පහම ස්කන්ධ පහේ මුල්ම ඇති වෙන මේ පහ උච්ඡේද සහගතයි. මොකද රූපය ගත්තු රූපේම ආත්මය කියලා හිතනවා. වේදනාවම ආත්මය කියලා හිතනවා. සංඥාවම ආත්මය කියලා හිතනවා. සංස්කාරයම ආත්මයි කියලා හිතනවා. විඥාණයම ආත්මයි කියලා හිතනවා. ඒ එකක් විනාශ වෙලා ගියාට පස්සේ මරණයන් මැත්තේ ආයේ මුකුත් නැහැ. එතනින් ඒ පැවැත්ම විතරයි කියලා හිතනවා. මොකද ඒක ආත්මය කියලා හිතනවා. ඒතර මේ ආකාර දෘෂ්ටිය හැම එකක්ම උච්ඡේද දෘෂ්ටි. ඊට පස්සේ පින්නන්ති දෙවණියට හිතනවා රූපවන්තං වා අත්තානං. ආත්මය රූපවත් කියලා හිතනවා. රූපවන්තං වා අත්තානං. මේ රූපවත් වූ ආත්මයක් දකිනවා. ඒකට උපමාවකින් පැහැදිලි කරනවා පින්වත්නි. යම්සේ අපි හිතමු ආලෝකයක් තියෙන තැනක වස්තුවක් තියෙනවා. ගහක් කියලා හිතමු. ඒ ගහේ හේවණල්ලක් වැටෙනවා. එතකොට
ගහයි හේවණල්ලයි තියෙන අතර සම්බන්ධය. ගහ තියෙනවා නම් ඒ ගහත් එක්කම හේවණල්ලක් තියෙනවා. ඒ හේවණල්ල සලකනවා ගහ විනාශ වෙලා යද්දි ඒ හේවණල්ල කියන එක විනාශ වෙලා යන්නේ නැහැ. දැන් එන්නේ ඒ විදිහට අර රූපවන්තං වාත්තානං කියන එක කල්පනා කරනවා. මේ ආත්මේ රූපවත් කොහොමද හරියට ගහක හේවණල්ල වගේ. එතකොට එයා කල්පනා කරනවා මේ රූපය කියන එක ගහ වගේ ආත්මය කියන එක මේ හේවණල්ල වගේ. ඒ ගහ විනාශ වුණාට මේ ආත්මය තව තැනක යනවා. තව තැනකට යනවා. යන්නේ අර හේවණල්ල වගේ. කියන්නේ මේ ගහට ආලෝකයක් වැටුනොත් ඒ ගහ තුල හේවණල්ලක් වැටෙනවා. ඒ හේවණල්ල අපිට අල්ලන්න බෑ. නමුත් විද්‍යමාන වෙනවා. ඊට පස්සේ ඒ ගහ විනාශ වුණොත් තව ගහක් හැදුනොත් ඒ ගහෙත් හේවණල්ලක් තියෙනවා. අන්න ඒ විදිහට මේ රූපය අසුරු කරගෙන ආත්මය තියෙනවා කියලා කෙනෙක් දෘෂ්ටියකටපත් වෙනවා. එතකොට ඒ කෙනා විශ්වාස කරන්නේ සාස්වත දෘෂ්ටිය. මොකද එයා හිතනවා මේ රූපේ නම් විනාශ වෙලා නමුත් අර හේවණල්ල වගේ තියෙන ආත්මය තව තැනකට යනවා. ඒක දෙවෙනි කෙනා. ඊට පස්සේ මෙයා මේකම මේ සිද්ධවීම මේ සංසිද්ධියම වේදනාවටත් ගල්පන. වේදනාවන්තං වා අත්තානං කියලා හිතනවා. මේ ආත්මය කියන්නේ රූප සහිත එකක් මේ හේවණල්ල වගේ රූප සහිත එකක්. ওই විදිහටම සංඥාවට සංකාරයට විඥාණයට ඇති කරගන්න. ওই විදිහට පස්සාකාර සාස්ත්‍ර දෘෂ්ටියක් ඇති කරගන්න. ඊට පස්සේ අත්තනිවා රූපං. ආත්මයේ කෙරෙහි රූපේ තියෙනවා. අත්ත කියන වචනය pāli භාෂාවේ ඒකේ සප්තමී විභක්තියෙන් අත්තනී කියන වචනේ හැදෙන්න පින්නත්. ඉතින් ඒ අත්තනී කියලා කියන්නේ අත්තනිවා රූපං කියලා කියන්නේ ආත්මයේ කෙරෙහි රූපේ තියෙනවා. ඒකෙදි උපමාවට පැහැදිලි කරනවා යම් විදියට මලක් තියෙනවා නම් අපිට ඒ මලේ සුවඳ විද්‍යමාන වෙනවා. මලක් තියෙනවා නම් මලේ සුවඳ විද්‍යමාන වෙනවා. ඒ මලේ සුවඳ විද්‍යමාන වෙනකොට දැන් අපි හිතමු හොඳ සුවඳවත් රෝස වගේ මලක් කියලා. රෝස මල රූපේ විදිහටත් ඒ මලේ සුවඳ ආත්ම විදිහටත් ගන්නවා. ඒතර රෝස මලක් විනාශ වුණොත් තව රෝස මලක් ආවොත් ඒ රෝස සුවඳම ගන්න පුළුවන්. ඒ වර්ගයෙන්ම රෝස මලක් ආවොත් වෙන රෝස මලක් මේ අපි එක රෝස මලක් විනාශ කරලා තව රෝස මලක් ගියොත් ඒ රෝස මලේ සුවඳ තියෙනවා. එතකොට ඒ සුවඳ කියන එක අපිට දකින්න පුළුවන් එකක් නෙමෙයි. ඒක මල ඇසුරු කරන් තියෙන දෙයක්. අන්න ඒ වගේ අත්තනිවා රූපං කියන කෙනා මේ ආත්මය ඇසුරු කරගෙන රූපය මේ රූපය ඇසුරු කරගෙන ආත්මය තියෙනවා කියලා විස්තර කරනවා. හරියට සමාන කරනවා රූපය මලක් වගේ ඒ මලේ හැමන සුවඳ වගේ තමයි ආත්මය. ඒ ආත්මය කියන එක දකින්න බැරි වුණත් ඒ රූපේ විනාශ වුණත් අර සුවඳ වගේ තියෙන දකින්න බැරි ඒ ආත්මය තව තැනකට යනවා කියලා විශ්වාස කරනවා. මෙයත් ඉන්නේ සාස්වත දෘෂ්ටිය. මේ විදිහට මෙයා වේදනාවට, සංඥාවට, සංකාරයට, විඥාණයටත් මේ විදිහට කල්පනා කරනවා. ඊට පස්සේ පින්වත්නි හතරවෙනි එක රූපස්මින් වා අත්තාන. ඒ කියන්නේ රූපේ කෙරෙහි ආත්මය තියෙනවා කියලා කල්පනා කරනවා. රූපේ තුල ආත්මය තියෙනවා. හරියට උපමාව පෙන්නනවා. අපි කරඬුවක් තුල තියෙන මණිකකට අපි ගෞරව කරනවා වගේ. කරඬුවක් තුල තියෙන මණිකක් රකින්නවා වගේ. එතකොට අපි කරඬුව තුල යම් වස්තුවක් තියෙනකොට අපි වස්තුව ඇතුලේ කරඬුව ඇතුලේ තියෙන වස්තුව අපි දකින්නේ නැහැ. අපි මණිකක් තියෙන කරඬුවක් රකින්නේයි ඇතුලේ තියෙන මණික දැකලා නෙමෙයි මණික ඇතුලේ මේ කරඬුව ඇතුලේ මණික තියෙනවා කියන දැක්මෙන් තමයි අපි කරඬුව රකින්නේ. අන්න ඒ වගේ කෙනෙක් කල්පනා කරනවා මේ රූපේ තුල ආත්මය තියෙනවා. ඒ රූපේ තුල ආත්මය තියෙනකොට ඒ රූපේ බිඳලා ගියත් අර ඇතුලේ තියෙන ආත්මය කරඬුව විනාශ වුණත් මණික තව තැනකට යන තව කරඬුවකට යන්න පුළුවන් වගේ මේ රූපේ විනාශ වුණොත් අර තියෙන ආත්මය තව තැනකට යන්න පුළුවන්. මෙන්න මේ විදිහට එයා රූපය ගැන ආත්මවත් විදිහට කල්පනා කරනවා. ඒකම වේදනාවට, සංඥාවට, සංකාරයට, විඥාණයට කියන මේ නාම රූප දෙකටම එයා කල්පනා කරනවා. අසුතවත් පුතඥය මේ ආත්මේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන එහෙම නැත්නම් පංචස්කන්ධයම ආත්මයක් විදියට කල්පනා කරනවා. ඊට පස්සේ පංචස්කන්ධය බිඳුනට පස්සේ ආත්මය පැවැත්ම ඉවරයි කියන උච්චේ දෘෂ්ටියට වැටෙනවා. ඒ උච්චේ දෘෂ්ටි පහක් තියෙනවා. එකට එකක් ගානේ රූපයට, වේදනාවට, සංඥාවට, සංකාරයට වෙනම පහක් ගතා කරා. ඊට පස්සේ ඒ පංචස්කන්ධය ආත්මවත් විදියට කතා කරා හරියට මේ හේවණල්ල වගේ කියලා. ඒ කියන්නේ මේ පංචස්කන්ධේ විනාශ වුණොත් අර හේවණල්ල වගේ තියෙන ආත්මය තව තැනකට යනවා. ඊට පස්සේ පංචස්කන්ධය විනාශ වුණත් අර මලේ සුවඳ වගේ තියෙන ආත්මය තව තැනකට යනවා කියලා දෘෂ්ටියට ඇති වුණා. ඊට පස්සේ
කරඬුවේ තියෙන මණික වගේ පංචස්කන්ධය අසුරු කරගෙන ආත්මේ තියෙනවා කියන දෘෂ්ටියෙන්. එතකොට ඔන්න වගේ ආත්ම දෘෂ්ටිය කතා කරා. එතකොට විෂයාකාර සක්කාය දිට්ඨිය අන්න ඔහොම. ඒ සක්කාය දිට්ඨිය මුල් පහ උච්ඡේද දෘෂ්ටි අසුරු කරනවා. ඉතුරු 15ම වේදනාව සංඥාව සංකාරයට රූප වේදනා සංඥා සංකාර මුල් රූපං අත්තතෝ සමනුපස්සති කියන දෘෂ්ටිය රූපයට ගත්තොත් රූපං අත්තතෝ සමනුපස්සති කියන දෘෂ්ටිය උච්ඡේද දෘෂ්ටිය ඊට පස්සේ රූපවන්තං වාත්තානං සමනුපස්සති කියන එක ඒ වගේම අත්තනිවා රූපං කියන එක රූපස්මින් වාත්තානං කියන මේ තුන උච්ඡේද දෘෂ්ටි අසුරු කරනවා. ඒ වගේම එතකොට එකක් උච්ඡේද දෘෂ්ටි අනිත් තුන සාසත දෘෂ්ටි. ඒතර රූපයට හතර ආකාරයි. ඒ වගේම රූපයට හතර ආකාරයක් සාසත එක් ආකාරයක් උච්ඡේද. වේදනාවටත් මෙහෙමයි සංඥාවටත් මෙහෙමයි සංකාර වලටත් මෙහෙමයි විඥාණයටත් මෙහෙමයි මේ විදිහට පංචස්කන්ධය කෙරෙහිම විෂයාකාර සක්කාය දිට්ඨිය නිර්මාණය වෙනවා. ඒ විෂයාකාර සක්කාය දිට්ඨියෙන් පහක් උච්ඡේද දෘෂ්ටි අසුරු කරනවා 15ක් සාසත දෘෂ්ටි අසුරු කරනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි පින්වත් කෙනෙක් නිසිත වෙන්නේ. ඒතර නිසිත වුණ කෙනාට චලිතය වළක්වන්න බෑ. විපන්දිත මනසක් හැදෙන එක කම්පිත වෙච්ච මනසක් හැදෙන එක අපිට නවත්තන්න බෑ. ඒ නිසා පින්වත් ඒ විදිහට අපිට මේ සක්කාය දිට්ඨිය අසුරුනොත් මේ නිසිත මනස ගැන අපිට පැහැදිලි කරගන්න පුළුවන්. ඒ වගේම පින්වත් තව පටිසම්පාද වගේ ක්‍රම වලින් අපි විමසලා බැලුවොත් භාගතුන් වහන්සේ ගේ ධර්මයට අනුව සාරිපුත්ත මහරහතන් වහන්සේ ගිහි කාලේ අහපු මේ පදේ යේ ධම්මා හේතුප්පබව තේසං හේතු තථාගතෝ අහ තේසං චයෝ නිරෝධෝ එවං වාදි මහා සමනෝ. ඉතින් මේ ධම් පදේ ඇහෙද්දි ඒ උපතිස්ස පිරිවැජිය සෝවාන් ඵලයටපත් වුණා. ඒතකොට බලන්න මෙතනත් කියන්නේ යේ ධම්මා හේතුප්පබව යම් ධර්මයක් හේතුන් නිසා ප්‍රභාවය වෙනවනම් හේතුන් නිසා හට ගන්නවනම් ඒ ධම්මා හේතුප්පබව තේසං හේතුන් තථාගතෝ අහ අන්නේ ප්‍රභව වෙන ධර්මයන්ගේ හේතුව තථාගතයන් වහන්සේ දේශනා කරා. තේසංචය නිරෝධෝ එවං වාදි මහා සමුණු අන්නේ ඉපදුණු ඒ සමුදය වුණු ධර්මයන්ගේ නිරෝධය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට අපි මේ එතකොට එතනදී සෝවාන් ඵලයටපත් වුණා පින්නත්. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය දුරු වුණා. එතකොට බලන්න මේ ආත්මයක් එක දිගට පවතිනවා ලෝකයක් එක දිගට තියෙනවා කියන මේ දෘෂ්ටිය තමයි සක්කාය දිට්ඨියත් එක්කම ප්‍රහාණය වුණේ. ඉතින් ඒ වගේ අර එකම කාරණාව දැන් එක දහම් සූත්‍රයක තියෙන පරියාව අපි එක දහම් කාරණාව දැන් මේ නිසිත මනසක් කියන කාරණාව චලිතය කියන එක ඇති වෙන්නේ කියන එක අපි සක්කාය දිට්ඨිය ස්කන්ධ පරියාය විමසද්දී ඒ වගේම ආයතන වලින් විමසද්දී ඒ වගේම පටිච්චසමුපාද චතුරාර්ය සත්‍ය මේ විදිහට නොඑක ආකාරයෙන් විමසද්දී දැන් අපිට මේක තව තවත් අහුරු වෙනවා. ඉතින් දැන් ඒ ධම්මා හේතුප්පබවා කියන ඒ ගාථාවේ සම්පූර්ණ පැහැදිලි කරේ සම්පූර්ණ මේ හේතුඵල ධම. ඒ කියන්නේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංකාර සංකාරපත්‍ය විඥානාවරෝ සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ කියන මේ පටිච්චසම්පාදය එතන වචන පද හතරෙන් වුණත් පටිච්චසම්පාදයෙන් පැහැදිලි කරනවා. ඉතින් ඒ වගේ මේ අපි සත්‍යයක් පුද්ගලයෙක් මමයේ මගේ ආත්මය දිර නিত্য සුභ සුඛ ආත්ම කියන මේ දිට්ඨිය ඇසුරෙන් අපි ලෝකය ඇසුරු කරාට සත්‍ය වශයෙන්ම ලෝකයේ තුල विद्यमान වෙන්නේ යම්කිසි හේතු ටිකක් තියෙන තැනක ඵලයක් තියෙන තැන ඵලයක් ඇති වෙනවා. ඉතින් ඒ විදිහට මේ අපිට ලැබිලා තියෙන මේ ආයතන හයට අපිට අරමුණු සකස් වෙනවා. ඇහෙන් රූප, කනෙන් ශබ්ද, නාසයෙන් ගන්ධ සුවඳ, දිවෙන් රස, කයෙන් පහස, මනසෙන් ධම්ම. ඉතින් මෙන්න මේ සියලු ආයතනෙහිදී ඒ ආයතනයන්ගේ නුවණ පවත්තලා ඒ ආයතනයන්ගේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණය අවබෝධ කරගන්නට තමයි පින්වත්නි අපිට අනිත්‍ය බව දකිනකොට තමයි මේ තණ්හාව නැති වෙන මාර්ගයක් අපිට හම්බෙන්නේ. ඉතින් මේ දර්ශනයේ හරිම සියුම් කාරණාවක්, හරිම දුර්ලභ කාරණාවක්. ඉතින් මේක තේරුම් ගන්න බොහොම දුෂ්කර කටයුත්තක්. ඉතින් ඒ නිසා තමයි අපි බෞද්ධ විදිහට අපි උත්සාහවත් විය යුත්තේ සම්මා දිට්ඨිය අපි ලෞකිකව හරි ඇති කරගෙන මේ ඉතිරි ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩාගෙන සීලයක තුල පිහිටලා සමත විදර්ශනා වඩමින් මේ ධර්මය අවබෝධ වීම සඳහා කටයුතු කරගන්න. එතකොට අන්න එහෙම වීරිය කරන මනසකට හැකියාව තියෙනවා පින්වත්නි මේ නිසිත නොවන මනසක් එහෙම නැත්නම් අනිසිත මනසක් හදාගෙන චලිතය නොමැති මනසක්
විපන්දිත මනසක් එහෙම නැත්නම් කම්පිත මනසක් නැතුව තමන්ගේ ඒ කාය චිත්ත පස්සද්ධිය ඇති කරගෙන ඊට පස්සේ තණ්හාව නැති වෙන මගක් හම්බ වෙන තත්ත්වයට තමන්ගේ මනස දියුණු කරගන්න හැකි වෙනවා. ඉතින් මේක නොදැන අපිට වටිනා වස්තු මාව මගේ දේවල් අම්මා තාත්තා ගෙවල් දොරවල් මේ දේවල් වටිනා විදිහට පේද්දි මේ දේවල් සත්පුද්ගල ආත්ම භාවයේ දකිමි කෙනෙක් කියනවා නම් මං ඒවට තණ්හා නොකරනවා මං ඒවට තණ්හා නම් කරන්නේ නැහැ කියලා හිතුවට කවදාවත් කරන්න බෑ. ඉතින් තව සූත්‍රවල බුදුරජාන් වහන්සේ මනාකොට පැහැදිලි කරනවා යම් තැනක සමිද්දි ස්වාමීන් වහන්සේට යම් තැනක සමිද්දිය යම් තැනක ඇහැ තියෙනවනම් යම් තැනක රූප තියෙනවනම් යම් තැනක ඇහි විඥානය තියෙනවනම් ඇහි විඥාණයෙන් දතියුතු ධර්මයේ තියෙනවනම් එතන සත්‍යය පනවනවා බුදුරජාන් වහන්සේ. ඒ වගේම ආයතන 6ට මේ පරියාය දේශනා කරනවා. ඒ වගේම සත්‍යය විතරක් නෙමෙයි. එතනටම ලෝකය කියලා කියනවා. එතනටම දුක කියලා කියනවා. එතනටම මායя කියනවා. එතන මේ සත්ත්ව පුද්ගල සත්‍යය කියන එකත්, ඒ වගේම ලෝකය කියන එකත්, දුක කියන එකත්, ආත්මය කියන එකත් මේ එකම ස්වභාවය. යම් තැනක නිත්‍ය වශයෙන් ඇහැ හම්බ වෙනවා නම්, රූප හම්බ වෙනවා නම්, චක්කු විඥානය හම්බ වෙනවා නම්, ඒ වගේම අනිත් ආයතන එකක් ඕ නිත්‍ය වශයෙන් හම්බ වෙනවා නම් අන්න එතන ඇහැ උපදිනවා. එතන ලෝකයේ උපදීම, එතන දුකේ උපදීම, එතන මායя උපදීම. ඉතින් මෙන්න මේ කියන සියුම් තැන අපි අවබෝධ කරගන්න ඕනේ. ඉතින් අනිත්‍ය ස්වභාවය ඒ විදිහට නුවණින් සම්මර්ෂණය කරමින් එතනින් ධර්ම මාර්ග පිවිසලා අන්න සම්මා දිට්ඨියක් ඇති කරගෙන ඊට පස්සේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන කෙනා සම්මා සංකල්පය කියලා කියපු පින්වත් බුදුරණන් වහන්සේ පැහැදිලි කරනවා අවිහිංසා අව්‍යාපාද අනවිජ්ජා. ඒ සංකල්ප ඇති කර ගන්න ඕනේ. දැන් අපි බොහෝ දෙනෙක් උත්සාහවත් වෙන්නේ රාග, ద్వේෂ, මෝහ නැති කරන්න. රාග, ద్వේෂ, මෝහ නැති මනසක් හදන්න. ඉතින් පින්වත්නි අපිට බොහෝ රාගසිත උපදිනවා නම් ඒ කියන්නේ අපිට බොහෝ වටිනා කියන දේවල් ඇලුම් කරන්න වස්තු, පුද්ගලයෝ, ස්ත්‍රීන්, පුරුෂයන් මේ ආයතනායේ හම්බ වෙනවා නම් ඒ සිත රාගයෙන් මැඩගෙන තියෙනවා. ඉතින් එහෙම රාග සහිත හිතකට මේ සියුම් වූ ධර්මතා පේන්නේ. ඒ නිසා තමයි අසුබය වගේ කමටහන් වඩමින් මේ රාගය දුරු කරන්න අපි උත්සාහවත් විය යුත්තේ. ඒ වගේම අව්‍යාපාද මනසක්, ව්‍යාපාද මනසක් තියෙන, ද්වේෂය නිතරම තරහින් ඉන්න කෙනෙකුට හරියට රාග සහිත මනසක් පැහැදිලි කරනවා බොර වතුරක් වගේ. ඒ බොර වතුරේ විනිවිද දකින්න බෑ. ඒ වගේ රාගය සහිත මනසකට මේ ඇත්ත පේන්න බෑ. මේ කියන සියුම් දර්ශනය අපිට තේරුම් ගන්න හැකියාවක් නැහැ. ඒ නිසා තමයි මේ බොර වතුර පිරිසිදු කරගන්නවා වගේ මේ හිත අපි පිරිසිදු කරගත යුත්තේ මේ රාගය නැමැති බොර වතුරෙන්. ඒ වගේම ද්වේෂය කියන්නේ හරියට පැහෙන වතුරක් වගේ. පැහෙන වතුරෙත් පැහැදිලිව අපිට පතුලක් දකින්න හැකියාවක් නැහැ. ඒ නිසා තමයි අපි ව්‍යාපාදයේ වෙනුවට අව්‍යාපාද සංකල්පය මෛත්‍රී භාවනාව වගේ ඒ භාවනාව වඩමින් සිත පිරිසිදු කරගෙන ඊට පස්සේ සිතේ සමාධිමත් බව, සතිය වැඩි දියුණු කරගන්න ගම අන්න අපිට පුළුවන් මේ ඇත්ත දර්ශනය උදර නුවණින් සම්මර්ෂණය කරන්න. අනිත්‍ය දුක්ඛ ලක්ෂණ, මේ සලආයතන නිරෝධ වගේ ධර්මතා, පංචපාස්කන්ධය වගේ ධර්මතා නුවණින් සම්මර්ෂණය කරන්න හැකියාව තියෙනවා. ඒ විදිහට සම්මා සංකප්පය පුරුදු කරනවා. ඊට පස්සේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා. ඉතින් යහපත් වචනේ බොරු කියන්න හොඳ නැහැ. බොරු කියනකොට ඒ වගේම හිස් වචන, කේලම්, පරුස වචන. මේ විදිහට සිල්පද කැඩෙනකොට අන්න ඒ තුල අපිට හැකියාවක් නැහැ කායික සංවරය. ඒ නිසා ඒත් එක්කම චෛතසික සංවරයක්, සිතේ සංවරයක් නැහැ. ඒ නිසා මේ ධර්මයේ අවබෝධ කරගන්න තරම් සමාධි මට්ටමකට හිත දියුණු වෙන්නේ නැහැ. නුවණක් වැඩෙන්නේ නැහැ. ඒ නිසා තමයි සීලය. ඊට පස්සේ සම්මා කම්මන්ත. සම්මා කම්මන්ත කියන්නේ සත්ත්ව ඝාතනය, ඒ වගේම හොරකම, ඒ වගේම කාමයේ වර්ධව හැසිරීම කියන මෙන්න මේ ධර්මතාවලින් මිදිලා අපි සිල්වත් වෙන්නට ඕනේ කයෙන්. එතකොට කයෙන් කරන වැරදි අපි කයෙන් කරාට ඒකට ප්‍රධාන වෙන්නේ සිත. ඒ කයේ තියෙන සිල්වත් භාවය, වචනේ තියෙන සිල්වත් භාවය නිසා සිතේ පිරිසුදු භාවයට ඒක හේතුවක් වෙනවා. අන්න ඒ හේතුව අර සමත විදර්ශනා, මෛත්‍රී, අසුබය වගේ කමඨා වඩනවා වගේ මේ සීලයෙන් මෙන්න මේ විදිහටයි අපේ කය වචන දෙකේ සංවරය, හිතේ සංවරයට උපකාර වෙන්නේ. ඊට පස්සේ සම්මා ආජීව. එතකොට භික්ෂු භික්ෂුණී උපාසකයන්, භික්ෂු භික්ෂුණී පිරිසට බුදුරජාණන් වහන්සේ පෙන්වනවා ආජීවය කියන්නේ සාමණේරයන් සාමණේර දස් සීලය, උපසම්පදා සීල නම් ඒ කෝටියක් සංවර උපසම්පදා සීලය තුල යහපත් ආජීවය බුදුරජාණන් වහන්සේ වෙන්නේ. ඉතින් ඒ තරම්ම ගැඹුරු, ඒ තරම්ම ශික්ෂාපද ගණනින් වැඩි දුෂ්කර සීලයක් ගිහි අයට නැතත්
යටත් පිරිසෙන් පංචශීලය ආරක්ෂා කරනවා නම් ඒ සීලය බොහෝ වැදගත් පින්වත්නි අපිට අර ඒ කායික වාචික සංවරයට ඒ සීලේ ප්‍රමාණවත්. ඉතින් විසුණු වහන්සේලාට උපසම්පදා සීලය වගේ රකින්න නම් ඒක අතිශයින්ම අර හිතේ සමාධිමත් බවට ප්‍රධාන හේතුවක් වෙන සීලය. ඉතින් අපි ගිහි පැවිදි කොහොම වුණත් ඒ සීලය අපි විදිහට ආරක්ෂා කරගන්න ඕනේ. එතකොට ඒත් එක්කම සම්මා ආජීවය විසුණු වහන්සේ නමකට ඒ සම්මා ආජීවයේ මනාවකට බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියෙනවා. ඒ වගේම ගිහි කෙනෙකුටත් සම්මා ආජීවිතයට තමන් උපයාසපයා ගන්න ධන දාන්න ආදී යහපත් රැකියාවක් කරමින් නොයෙකුත් ඔය සත්තු වෙළඳාම ආයුධ වෙළඳාම වගේ නොසුදුසු දේවල් නොකර තමන්ගේ උපයා ගන්න ධනය තමන් පවුල තමන් නඩත්තු කරන ඒ යහපත් ජීවන මාර්ගයක් තිබිය යුතු. ඒක සම්මා ආජීවයේ විදිහට අපිට සලකන්න හැකියාව තියෙනවා. ඊට පස්සේ සම්මා වායාම. සම්මා වායාම කියලා කියන්නේ වෙනවත්නි නූපන් අකුසලේ නූපදවන එක. ඒ වගේම උපන් අකුසලේ දුරු කරන එක. ඒ වගේම උපන් කුසලයේ වැඩි දියුණු කරන එක නූපන් කුසලයේ උපදවන එක විදිහට සම්මා වායාමයේ පෙන්වනවා. ඊට පස්සේ සම්මා සතිය කියලා පෙන්වනවා සතර සතිපට්ඨානය. අපි අර මෛත්‍රී වගේ ඒ වගේම අසුභානුස්සතිය වගේ ඒ කමඨාන් වඩනකොට අපිට නොදැනුවත්වම සතර සතිපට්ඨානත් ඒ තුල වැඩෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ අර නොයෙකුත් දහම් පරයයන් වල අපිට පෙන්නනවා අපි කෙනෙක් ධර්ම මාර්ගයට එනවා නම් අපිට මේ කතා කරපු ධර්ම කාරණාවන් තේරෙන්නේ නැත්නම් අපි උත්සාහවත් වෙන්න ඕන සීලයක පිළිපදලා අපි හිත ටික ටික හිත වඩනවා කියන්නේ. හිත ධර්ම මාර්ගය තුල අර සීලයක පිළිපදලා සමාධිමත් බව ඇති කරගන්න මේ අර්ථ නෝනින් සම්මාර්ෂණය කරන්න. එතකොට අපිට වෙන්න බුදුරජාණන් වහන්සේ විසුණු වහන්සේලාට සබ්බත්තික භාවනා. සබ්බත්තික භාවනා කියන්නේ විසුණු වහන්සේ නමක් නිතරම වැඩි යුතු භාවනා 4ක් තියෙනවා. ඒක තමයි බුද්ධානුස්සතිය, ඒ වගේම මෙත්තානුස්සතිය, අසුභානුස්සතිය, මරණානුස්සතිය. මෙන්න මේ කමඨාන් 4 වඩන ගමන් ඊට පස්සේ සතර සතිපට්ඨානේ කායගත සතිය හරි එහෙම නැත්නම් වේදනානුපස්සනාව හරි එහෙම නැත්නම් චිත්තානුපස්සනාව හරි ධම්මානුපස්සන මේ තමන්ට ගැළපෙන කමඨාණක් වඩන එක. සබ්බත්තික භාවනා කෝ අර 4ට තමන්ට ගැළපෙන භාවනා කිරීමට කිව්ව පාරිහාරීය භාවනා. ඒ වගේ මේ වගේ භාවනාවක් කරනකොට අන්න සම්මා සතිය කියන එක වැඩෙනවා. අන්න ඊට පස්සේ අන්න ඒ විදිහට පිළිවෙලින් සම්මා දිට්ඨිය, සම්මා සංකප්පේ, සම්මා වාචා, සම්මා ආජීව, සම්මා කම්මන්ත, සම්මා වායාම, සම්මා සති කියන ටික වැඩෙනකොට පින්වත් යන්න සම්මා සමාධිය කියන එක අපිට ඇති වෙනවා. අන්න ඒ සම්මා සමාධිය තමයි අපිට කවදා හරි හේතු වෙන්නේ සම්මා ඥාන, සම්මා විමුක්ති කියන මේ රහතන් වහන්සේ නමක් ඒ ලබන ඒ දසාංගික අංගයන්ගෙන් සමන්විත ඒ දර්ශනයටපත් වෙන නිවීමටපත් වෙන්න ඒක හේතුවක් වෙන්නේ. ඒ නිසා බෞද්ධයෝ විදිහට අපි ගිහි පැවිදි හැපි හැමෝම උත්සාහවත් විය යුතු මේ භාගතුන් වහන්සේ මේ ditta ධම්මිකව මේ බුදුරන් වහන්සේ පෙන්වන මේ කාරණාව නුවණක් ඇති ඕනම කෙනෙකුට ditu දැමීම දකින්න පුළුවන්. හෙට දකින්න දෙයක් නෙවෙයි. නුවණක් ඇති කෙනෙක් මේ ඇහැ කියන ධර්මතාවය, ඇහි විඥානය කියන ධර්මතාවය, ඊට පස්සේ විඥාණයෙන් දති යුතු ධර්මයන්ගේ ධර්මතාවය මේ මොහොතේ යමෙක් නුවණින් සම්මර්ෂණය කරොත්, අනිත්‍ය ස්වභාවය සම්මර්ෂණය කරොත් මේ මොහොතේ යාට ඒක විපාක හම්බ වෙනවා. ඉතින් ඒ වගේ මේ සම්දිට්ඨික අකාලික දහමක් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරලා තියෙද්දි අපේ ජීවිතේ අපි පින්වත්නි මේ අවස්ථාව අතහැර ගත්තොත් ඒ තරම් අවාසනාවන්තයෝ තවත් වෙන ලෝකේ නැහැ පින්වත්නි. ඉතින් අපි ස්වාමීන් වහන්සේ අපිට මතක් කරනවා මේ අවස්ථාව අතහැරගත්තු පුතේ මේ අකුසලයේ මැති කියනවා කවදා හරි නැවත මේ වගේ දහමක් නොලැබෙන්න. මොකද මෙච්චර පැහැදිලි බුදුරජාණන් වහන්සේ මේ වගේ ධර්මය අපිට දේශනා කරන උත්තම වැඩෙද්දි මේ ධර්මයක් ලෝකේ පර්යාප්ත ශාසනයක් මේ ජීවමාන වෙද්දි ප්‍රතිපත්ති නොවඩන ඒ ප්‍රතිවේද නොලබන අපි බොහොම අවාසනාවන්තයි කියන එක ස්වාමීන් වහන්සේලාත් නිතරම මතක් කරනවා. ඉතින් ඒ කාරණාවත් එක්ක කාල වේලාව ඉක්මන හින්දා පින්වත්නි අපි දේශනාව නිමා කරනවා. ඉතින් පින්වත්නි මේ දේශනාව තුල අපි උත්සාහවත් වුණා තථාගත බුදු පියාණන් වහන්සේගේ ඒ බුද්ධ වචනය අඩංගු ඒ චන්නෝවාද සූත්‍රය කතා කරන හේතු ඇති ගැඹුරු දහම් කරුණු කලපාගෙන අපේ ජීවිතයට යම් අර්ථයක් සිදු කරගන්නට. ඉතින් බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව සබ්බ දානං ධම්ම දානං ජිනාති. මේ ධර්ම දානයේ සියලු දාන අතරේ අග්‍ර වෙනවා. ඉතින් මේ මොහොත තුල මේ පැයක පමණ කාලය තුල ඒ වගේම පසුගිය සතියේ පැයක පමණ කාලය තුල පුරා පැය දෙකක් පමණ කාලය තුල අපි රැස් කරපු පින අනන්තයි අප්‍රමාණයි. ඒ සියලු පින්පෙත් අපිට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ගුරු දෝත්තමයන් වහන්සේලාට ආචාර උපාධ්‍යාය උත්තමයන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙත්වා. එතුමන් වහන්සේලා නිදුක් වේවා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා.
ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් වැඩෙත්වා. එතුමන් වහන්සේලා මේ ජීවිතේම උතුම් වූ නිර්වාණ ධාතුවක් ප්‍රාර්ථනා ධාතුව අපේක්ෂා කරනවා නම් ඒ නිර්වාණ ධාතුව සුවසේ අවබෝධ කරගන්නට මේ සීල පිණුත් එතුමන් වහන්සේලාට උපකාරී වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේ පින්වත්නි මේ උතුම් බුද්ධ ශාසනය මේ උතුම් පරියාප්ති ධර්මය ආරක්ෂා කරන ඒ පරියාප්ති ධර්මයේ අනුව ප්‍රතිපත්තිය වඩන වික්ෂු වික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසම රකින්න ඒ යම් සම්‍යක් දෘෂ්ටික දෙවියෙක් බ්‍රහ්මලෝව ඇසුරු කරගෙන සදේවලෝව ඇසුරු කරගෙන පොළොව වාසීව යම් කෙනෙක් වාසය කරනවා නම් දේවගණ සමූහයා ඒ ඇත්තොත් මේ පින් සතුටු සිතින් සාදුනාදයෙන් අනුමෝදන් වෙත්තා. ඒ ඇත්තොන්ගේ ජීවිතත් ආයු වර්ණ සැප බල ප්‍රඥා දෙලොව සුවපත් වේවා. පවිතු වෙසර දුරින්ම දුර වේවා. උතුම් කල්යාණ මිත්‍රාශ්‍රය සැලසිලා ඒ ඇත්තොනුත් ප්‍රාර්ථනීය බෝධියකින් සුවසේ මේ පින් බලයෙන්ම නිර්වාණ ධාතුවම අවබෝධ කරගනිත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පින්වත්නි මේ දේශනාවෙන් ජනිත වූ සීල කුසල සම්භාර රාශියෙන් ඒ වගේම රත්නත්‍රය සතු අනන්ත අප්‍රමාණ ගුණානුභාවයෙන් ඒ වගේම මේ පින්පෙත් අනුමෝදන් වුණු සීල දෙනාගේම පිහිටෙන් පිළිසරණෙන් අප නමින් මිය පරලෝකීය සීලෝම ඥාතීන්ටත් මේ පින් අයිති වෙත්වා. ඒ හැම දෙනාගේ ජීවිතත් සුඛී සෝපත් භාවයටපත් වේවා. නිර්වාණ ධාතුවම අවබෝධ කරගනිත්වා. ඒ වගේම මේ දේශනාව ශ්‍රවණය කරන මේ පින්වත් හැම දෙනාටමත් මේ දේශනාව ඇසුරෙන් ලැබුණු ජනිත වුණු සීල කුසල ධර්මයන්ගේ ඒ සීල කාරණාවල හේතුවෙන් ප්‍රත්‍යයෙන් මේ හැම දෙනාගේම ජීවිත දුකෙන් අත මිදේවා. ආයුෂයෙන් වැඩෙත්වා. වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් වැඩෙත්වා. මෙලෝ ජීවිත සීල ආකාරයෙන් යහපතින් යහපතටපත් වේවා. පරලෝ ජීවිතත් සුගතිගාමී භාවයටපත් වෙලා අවසානයේ පවිතු ඇසුරෙන් මිදිලා කල්යාණ මිත්‍ර ආශ්‍රයත් එක්කම ලැබෙන්නා වූ උතුම් නිර්වාණ ධාතුව හැම දිනාටම සාක්ෂාත් වේවා කියන චේතනාවෙන් හැම දිනාටම අවසාන වශයෙන් ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයු ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු